නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරිහතෝ සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්නතුනේ, ඔබට මතකයි අපි පසුගිය සතියේ මගේ ධර්ම සාකච්ඡාවේදී කරගත්ත මාතෘකාව. ඒ තමයි මංගල සූත්‍රය. අපි කරණීය සූත්‍රය පිළිබඳව සාකච්ඡා කරපු අවස්ථාවේදී සමහර අසන්නන්ගෙන් අපට ලැබිච්ච ප්‍රතිචාරයේ අනුව නිසා තමයි මංගල සූත්‍රයත් අපි මාතෘකාව වශයෙන් තබා ගත්තේ. මොකද මේ මංගල සූත්‍රයේ තුල තිබෙන ධර්ම කාරණා අපේ ජීවිතයට කොච්චර සමීපද කියන එක අපි දැනගන්නට අවශ්‍ය කරන නිසා. එතනදී අපි ගාථා කීපයක් අපි සජ්ජායනා කළා, විස්තර කළා. හතරවෙනි ගාථාව දක්වාම මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තමන් කියන මෙන්න මේ තැන තමයි අපි ගිසතේ නැවැත්වේ. මා විශේෂයෙන් මතක් කළා පින්නතුන්ට මේ මංගල සූත්‍රය තියෙන්නේ මංගල කියන කාරණා. තව පැත්තක් තියෙන අවමංගල කියලා. ඒකට අපි හැමතිස්සෙම මතක් කරගන්න ඕනේ මේ කියන හැම කාරණයක්ම සුබ කාරණයක්. ජීවිතයට යහපතක්, අර්ථයක්, අභිවෘද්ධියක් ගෙන දෙන කාරණයක්. අයහපතක් ගෙන දෙන කාරණා මංගල සූත්‍රයේ නැහැ. එහෙමනම් ඒක අවමංගල වෙන්න ඕනේ. ඉතින් මේ මංගල සූත්‍රේ පුරාම එබඳු කාරණා 38ක් විසිරී පැතිරී තිබෙනවා කියන එක ඔබ දන්නවා. ඒ වගේම මේ සූත්‍රය ඔබ නිරන්තරයෙන් අහලත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔබ හිසේ කෙස් ගානට මම හැමතිස්සෙම කියනා වගේ සජ්ජායනා කරලත් තියෙනවා. දැන් ඔබට අවස්ථාවක් තියෙනවා අර්ථය දැනගෙන අර්ථය මෙනෙහි කර මේ සූත්‍රයේ සජ්ජායනා කරන්න. එතකොට තමයි ධම්ම මනසිකාර අපිට ඇති වෙන්නේ. එතකොට ඒක ධම්මානුස්සති භාවනාවක් වෙනවා. ඊළඟට මතකද මම කාරණයක් කිව්වා මේ සූත්‍රයේ ගැබ් වෙලා තිබෙනවායි කියලා. අපේ ජීවිතයේ හැම අවස්ථාවකටම ප්‍රයෝජනෙට ගත යුතු කාරණා. නිදර්ශනයක් හැටියට මම කිව්වා ළමා කාලයට අපිට ඕනනම් කොටසක් වෙන් කරගන්න පුළුවන්. තරුණ කාලයේ ඒ කියන්නේ විවාහ ප්‍රාප්ත වෙලා දුවදරුවෝ ඇති දෙඩි කරගෙන ඒ යුතුයකම් ඉටු වෙන කාලය දක්වාම තව කොටසක් තියෙනවා. ඊළඟට අවසානයේ සුඛීය විශ්‍රාම කාල පරාසය තුල අපි මේ විශ්‍රාමයේ කොයි විදිහට විශ්‍රාමයක් බවට පත් කරගන්න ඕනද කියන එකත් මේකේ ලස්සනට තියෙනවා. මම දන්නවා ඔබට ප්‍රශ්නයක් තියෙනවා. ඔව්නේ, ඔබ හිතනවානේ එතකොට මේ මංගල සූත්‍රයේ තියෙන 38ක් මංගල කාරණා එක කොටසක් ඒ කාලෙට. එතකොට අනිත් ඒවා අපිට අදාළ නැද්ද? නැහැ. මේ කාලත්‍රේටම මේ කාරණා අපිට අඩංගුයි. එකක් අපිට අයින් කරන්න බෑ. සමහර වෙලාවට විශ්‍රාම කාලය තුල අපි සාකච්ඡා කරන දේවල් මුල් කාලයේ කරන්නත් පුළුවන්. තරුණ කාලයේ කරන දේවල් විශ්‍රාම කාලයේ කරන්නත් පුළුවන්. හැබැයි ඒ කාලෙට ඒ අවස්ථාවට දැන් අපි කියමු විශ්‍රාම ගියාම පුත්තදාරස්ස සංඝෝ කියලා තියෙනවනේ. අඹදරුවන්ට සංග්‍රහය. අපේ දූ දරුවෝ අපෙන් ගිහිල්ලා. මොනවද අපි ඇත්තට කරන සංග්‍රහය? දීගතල ගියාට පස්සේ ඒ ඇත්තෝ තමන්ට කැමති විදිහට ජීවත් වෙනවනේ. ඉතින් කොහොම වුණත් පටලව ගන්න එපා. මොකද මං කිව්වේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඒ සමාජය තුල ඔය කියන කාලත්‍රය පිළිබඳව කල්පනා කළා. ළමා කාලයට මෙන්න මේවා අධ්‍යාපනයේ, තරුණ කාලයට ගෘහස්ත ජීවිතයේ, තුන්වෙනි කාලේ වානප්‍රස්ත කියන්නේ තපස ඔය පිළිබඳව කතා කළා. මේ සූත්‍රෙත් එක තියෙනවා. මම ඔබට අවධාරණය කළානේ. අපි ඒක පස්සේ කතා කරනවා කොයි විදිහටද
මේ සූත්‍රයේ අන්තර්ගතය ඒ කාලත්‍රයට බෙදලා තියෙන්නේ කියලා. හොඳයි. දැන් අනාකුලාච කම්මන්ත 4 වෙනි ගාථාව වෙනකම්ම අපි ගිය සතියේ විග්‍රහ කරන්නට යෙදුණා. අද මේ සතියේ මම බලාපොරොත්තු වෙන ඉතුරු ටික සාකච්ඡා කරලා මංගල සූත්‍රයේ මේ ටික අපි අවසන් කරන්නට. ඊළඟ සතියේ මම බලාපොරොත්තු වෙන රතන සූත්‍රය. ඒක හරි වටිනවා එකක්. හේතුව මොකද මේ රතන සූත්‍රයේ පුරාවටම ගැබ්බෙලා තියෙන්නේ රතන. මොන රතනද? තුනුරුවන්. ත්‍රිවිධ රත්න. ත්‍රිවිධ රත්නේ ගුණ. ඉතින් ඒ ත්‍රිවිධ රත්නේ ගුණ ගැබ්බෙලා තියෙන රතන සූත්‍රය මම ඊටාම ප්‍රිය කරන සූත්‍රයක්. උදේකේ වෙන කොහෙවත් සූත්‍රයක එහෙම රතන සූත්‍රයේ මේ තුනුරුවන්ගේ ගුණ සජ්ජායනා කරපු සූත්‍රයක් නැහැ. ඒ විතරක් නෙවෙයි. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. සත්‍යක්‍රියාවකුත් කරනවා. මේ රත්න අතරින් ඉදම්පි බුද්ධේ රතනම් පනීතං. ඊටාම ශ්‍රේෂ්ඨ රත්නේ බුද්ධ රත්නේ ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍ය වචනෙන් ඔබට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක්. ඔය විදිහට බුදුගුණ කිය ඒ සත්‍යක්‍රියා කිරීමක් රතන සූත්‍රයේ තියෙන. අපි ඊළඟ සයිට් එක සාකච්ඡා කරමු. අද මේ මංගල සූත්‍රය අපි ඉවර කරගමු. ඉතින් සුපුරුදු විදිහට මම මගේ පාඨමාලාවට මං යන්න ඕනනේ අර බෝඩ් එක ළඟට. අපි එතෙන්ට ගිහිල්ලා අපි සාකච්ඡාව ආරම්භ කරමු. හොඳයි. දැන් බලන්න. ගිය සතියේ සාකච්ඡා කළා මංගල සූත්‍රයේ කාරණා. මාතාපිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තමං. ඕක මං ආපහු මතක් කරන්න කෙටියෙන්. නැත්තම් මම මේ ටික කියන්නම්කෝ. ඉස්සෙල්ලා අපි කියවනේ පතිරූප දේශ වාසෝච පුබ්බේචකත පුඤ්ඤත අත්ථ සම්මාපනිදිචේතම් මංගල මුත්තමං. බාහු සත්‍යංච සිප්පංච විනයෝච සුසික්කිතෝ සුභාසිතාච ආවාච ඒතම් මංගල මුත්තමං. මාතාපිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තමං. ඔතෙන්ට එනකන් මං සරලව ඔයත්තන්ට විග්‍රහ කරන්නට දුනා. අද තියෙන්නේ පස්වෙනි ගාථාව. ඒ පස්වෙනි ගාථාවේ තියෙනවා දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ කියලා. මම මෙතෙන්ට පටන් ගන්න කලින් මම ඔබට තව පුංචි කාරණයක් මතක් කරන්න. දැන් මේ පළවෙනි කතන්දරේ අසේවනාච බාලාණං ඊළඟට පතිරූප දේශ වාසෝච ඊළඟට බාහු සච්චංච සිප්පංච කියන මෙන්න මේ ගාථා තුන. පළවෙනි ගාථාව, දෙවෙනි ගාථාව, තුන්වෙනි ගාථාව. ඔබ මතක් කරගන්න. අසේවනාච බාලාණං පළවෙනි ගාථාව, දෙවෙනි ගාථාව පතිරූප දේශ වාසෝච, තුන්වෙනි ගාථාව බාහු සච්චංච සිප්පංච. දැන් මේ ගාථා තුනම මං කියවනේ මේ කාලත්‍රයට මේ ගැලපෙන විදිහට මේ මංගල සූත්‍රයේ දේශනා කරලා තියෙනවා කියලා. දැන් මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ගාථා ත්‍රය හොඳට ඔබ කල්පනා කරලා බලන්න. මානසිකාරෝත මෙනෙහි කරන්න. ධර්ම මානසිකාරයෙන් යුක්තව මෙනෙහි කරන්න. කොතෙන්ටද මේ අත්තං උපපරික්කිප්පති අත්තං උපපරික්කිත්තති කියලා කිව්වනේ. සද්ධා ජාත උපසංකමිත උපසංකමිත්තා පෛරුපාසිත පෛසුපාසන්තෝ සෝතං ඕදාති ඔහිත සෝතෝ ධම්මං සුනාති සුත්තං ධම්මා ධාරේති දතානං ධම්මානං අත්තං උපපරික්කති. ඔන්න. දැන් මේ අහලා හිත තියාගත්ත ධර්මයේ පිළිබඳව අත්තං උපපරික්කති අර්ථ පරීක්ෂා කරලා බලනවා. කොතෙන්ටද මේක ගැලපෙන්නේ, කොහොමද මේක කොතෙන්ටද හරියන්නේ කින්ද මන්ද කියලා හොයලා බලනවා. ඒ වගේ දැන් අපි හොයලා බලනවා. පළවෙනි ගාථාව ඉගෙන ගත්තා, දෙවෙනි ගාථාව ඉගෙන ගත්තා, තුන්වෙනි ගාථාව ඉගෙන ගත්තා. මේක ජීවිතේට වඩාම බලපාන්නේ කොයි කාලෙද? ඔන්න ළමා කාලේ. ළමා කාලය. ඔබ අර පොත පාන අරගෙන මේවා සටහන් කරලා ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ගාථාව ඕකේ තියෙන අර්ථ
ආපහු කල්පනා කරලා බලන්න ඔබ ලියා ගන්න ඇතිනේ. එහෙම නැත්නම් පිරිත් පොත අරගත්තාම පිරිත් පොතේ තියෙන ඕකේ තේරුම. ඒතකොට ඔබට හිතා ගන්න පුළුවන් මේ පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකේ බොහෝසේ අවධාරණය කරන්නේ ළමා කාලයකට අවශ්‍ය කරන දේවල්. තේරෙනවද? හොඳයි. ඊළඟට අපි එනවා දෙවෙනි කතන්දරයට. ගාථාව 5 වෙනි එක. 5 වෙනි ගාථාවේ තියෙන්නේ මොකද්ද? දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තමං. ඔන්න. දැන් ළමා කාලේ ගත වෙලා ඉවරයි. දැන් තරුණ කාලයට අපි එළඹෙනවා. තරුණ කාලය කියලා කියපුවාම ඔබ දැන් අර හතරවෙනි ගාථාවත් දැන් චුට්ටක් මං ආපහු උඩට යන්න ඕනේ. හතරවෙනි ගාථාව ගැන කතා කරනකොට හතරවෙනි ගාථාවේ තියෙනවානේ මාතා පිතු උපට්ඨානං කියලා. මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ. දැන් මේ මාතා පිතු උපට්ඨානං. එතකොට අපි ටිකක් මැචුවර් වෙලානේ. විවාහ ප්‍රාප්ත වෙලා දරුවෙක් මල්ලෙක් හදාගන්න කාලේ. ඉන්නේ මාතා පිතු උපට්ඨානං. එතකොට අපිට අපි මාතෘත්වයට පත් වෙනකොට ඔබ පිතෘත්වයට පත් වෙනකොට තමයි ඔබගේම මෑණියෝ පිළිබඳව ඔබගේම පියා පිළිබඳව ඔබට පරිපූර්ණ අත්දැකීමක් අවබෝධයක් එන්නේ. ඇයි? ඒ පිතෘත්වයේ පිළිබඳව ඔබ දැන් ලබනවා. මාතෘත්වයේ පිළිබඳව ඔබ දැන් ඒ වේදනාව විඳලා තියෙනවා. දරුවෙක් කුස තියාගෙන වැඩෙන අවස්ථාවේ දරුවා මේ ලෝකෙට බිහි කරනකොට ඔබ විඳින වේදනාව පිළිබඳව ඒ දරුවා නිසා ඔබ විඳින දුක ඔබ විඳින සතුට ඒ ඔක්කොම මාතා පිතු උපට්ඨාන. දැන් එහෙනම් ඔබේ යුතුයකම තමයි ඔබේ අම්මා තාත්තා පිළිබඳව හොයලා බලන්න. Attending on the mom and dad කියලා මම ඔබට මතක් කළා. Look after your parents. I always advise our kids to look after their parents when they grow up. Why? Don't send to the aged care centers because they are not expecting that thing from their children. They like to stay with their children until they die. So, please, look after your mom and dad as well. Like you are looking after your husband and a wife or your kids as well. Okay. Mata pitu upattana. Amma තාත්තට සලකනවා. ඊළඟට පුත්තදාර සංඝෝ ඔන්න අපිට බිරිඳක් ඉන්නවා අපිට දරුවෝ ඉන්නවා අපි ඒගොල්ලොත් බලනවා. ඒගොල්ලොත් බලනක අපි දෙමව්පියෝ ගැනත් හොයනවා. ඊළඟට අනාකුලාච කම්මන්තා. අනාකුලාච කම්මන්තා කියලා කිය blameless jobs. නොකළ යුතු රාජකාරි නොකළ යුතු වැඩ නොකළ යුතු වෙළඳාම් ඒවා කරන්න එපා. ඇයි මට දැන් වගකීමක් තියෙනවනේ. එපා කියපු නීති විරෝධී සමාජයෙන් ගර්හා කරපු සමාජයේ පහත්යයි කතා කරන කටයුතු කරන්න එපා. ඇයි මම දැන් මට අම්මගේ තාත්තට සලකන්න තියෙනවා මගේ බිරිඳක් ඉන්නවා මගේ දරුවෝ ඉන්නවා. ඒ නිසා මම යහපත් ආකාරයෙන් ධම්මිකේන ධම්මලද්දේ ධාර්මිකව යමක් උපේ ගන්න. දරුවන්ට කැලලක්, බිරිඳට කැලලක්, ස්වාමියාට කැලලක්, අම්මා තාත්තට කැලලක් ඇති නොවන විදිහට. ඒක වෙන්න ඕනේ. එතකොට දැන් එතන ඉඳලා ඔන්න පටන් ගන්නවා අපි මේ හතරවෙනි ගාථාව ඉඳලා අපි පටන් ගන්නවා මොකද්ද? වැඩිහිටි කාලේ. ඔන්න දැන් පළවෙනි එක ළමා කාලේ. දැන් ඔන්න අපි අවතීර්ණ වෙනවා මොකටද? වැඩිහිටි කාලයට. කොතන ඉඳලාද? හතරවෙනි ගාථාවේ ඉඳලා මොකද්ද හතරවෙනි ගාථාව? මාතා පිතු උපට්ඨාන. ඕක මං ගිය සතියේ කතා කළා. ඒකට අද පස්වෙනි එක දානංච ධම්මචර්යාච. දානංච ධම්මචර්යාච. දැන් අපි වැඩිහිටියෝ බවට පත් වෙනකොට අපි සමහර ලාට කියනවානේ යන තැනටවත් වැඩක් කරගන්න එපා කියලා කියනවානේ. යන තැනට වැඩ. දැන් දරුවන්ට සංග්‍රහ කරනවා, බිරිඳගේ යුතුයකම් ඉටු කරනවා, ස්වාමියාගේ බිරිඳ යුතුයකම් කරනවා,
අම්මා තාත්තගේ වෙනුවෙන් කරන්න ඕන යුතුයකම් ඉටු කරනවා වගේම ඔබ කල්පනා කරනවා තවත් එක යුතුයකමක් තියෙනවා වටින යුතුයකමක්. ඒ මොකද්ද? මම මට ඉටු වෙන්න ඕන යුතුයකම් ටික. මං වෙනුවෙන් ඉටු වෙන්න ඕන යුතුයකම් ටික. ඒ මොකද්ද? ඒ තමයි දැන් මේ පටන් ගන්න දානංච පරිත්‍යාගය. පරිත්‍යාගය කියලා එකම අත්හැරීම. මොන මතක තියාගන්න. අත්හැරීම අපි පුරුදු කරනවා. දැන් මෙතන බන්ධනයක් තියෙනවනේ මාතා පිතු උපට්ඨානම් පුත්ත දාරස්ස සංඝෝ කියලා. දැන් මේක බන්ධනේනේ. තේන්නාද? දැන් මේ බන්ධනේ නිසා සමහර අය කියන්නේ අනේ හාමුදුරුවනේ නිදහසක් නැහැ දරුවන්ගේ වැඩයි වැඩ. පන්සලකට යන්න විදිහක් නැහැ පිනක් දහමක් කරගන්න විදිහක් නැහැ නෑ ගෙදරකට යන්න විදිහක් නැහැ මේ වැඩ බන්ධන. දැන් අපේ බුද්ධිය මොහු කරා යනකොට අපි වයසින් වැඩෙනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ දානංච කියලා කියපම දෙනවා පරිත්‍යාග කරනවා අත්හැරීම. ඒතකොට දැන් මේකත් අපි තේරුම් ගන්න ඕනේ මේ බන්ධනයක්. මේකත් අපි දැන් ලීල් වෙන්න ඕනේ. මොකද බැඳීම යම් පමණකටද එපමණකට දුක. ඒක තමයි ඇත්ත. තණ්හාය ජාති සෝකෝ තණ්හාය ජාති භයං තණ්හාය විපමුත්තස්ස නැති සෝකෝ කුතෝ භයං. තණ්හාව දරුවෝ ගැන තණ්හාව තියෙනවා. ඒ සමහර දෙමව්පියෝ අද කනගාටු වෙනවා දරුවෝ ගැන කල්පනා කරලා. ඇත්ත කියනවා. ඇයි කනේ තියාගෙන අපි හැදුවා. අපි ගෙවන ඉස්කෝල වලට යවුවා. අපි බස් එකේ යවෙන්නේ නැහැ, දුම්රිය යවෙන්නේ නැහැ. අපි අපේ වාහනේ ගිහිල්ලා බැස්සුවා. ඇයි කනේ තියාගෙන හැදුවා. අනේ වැඩක් නැහැ. හරි? මොකද්ද දෙන්න තියෙන උපදේශය? බලාපොරොත්තු. අසීමිත බලාපොරොත්තු තියාගෙන අපි හදනවා වඩනවා. නමුත් ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඔබගේ යුතුයකම් ටික ඉටු කරන්න. යුතුයකම් ටික. දරුවා වෙනුවෙන් ඉටු වෙන්න ඕනේ යුතුයකම් ටික. මම අම්මා හැටියට මගේ යුතුයකම් ටික කළා. පියා හැටියට යුතුයකම් ටික කළා. එතනින් එහාට යම් බලාපොරොත්තු යම් පමණකට දුක් වේදනාව අපට ඇති වෙන. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අපට ඉගන්නේ පුරුදු කරන්න. දාන මේ හාමුදුරුවන්ට ඇවිල්ලා දෙන දන් ගැන නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ කතා කළේ. ඒකත් ඇතුළු කොටගෙන. මේකේ තියෙනවා ලොකු පරාසයක්. අත්හැරීම. දැන් ඔබ කල්පනා කරා කොහොමද හාමුදුරනේ අත්හරින්නේ අපි ජීවසගෙන තියෙනවානේ මරණ මොහොත දක්වාම දුකේදී සැපේදී මොකද්ද එකක් කියලා. ගිවිසුමක් ගත වෙලා තියෙනවා. ඉතින් හරි ගිවිසුම් ගත වෙන එක හරි. ඒක වෙනම කතන්දරයක්. ගේ ගිවිසුම තුලින් අපි තේරුම් ගන්න ඕන මේක මෙහෙම වුණාට ගිවිසුම් ගත වුණාට මේකේ ස්වභාවය මේකයි. කවදා හරි දවසකට අපිට අත්හරින්න වෙනවා. දික්කාසාද වෙනවා කියන එක නෙවෙයි. කවදා හරි දවසක. එතකොට සෝකොනමේ ජීවත් වෙන්න අපි දැනගන්න ඕනේ කියනවා ඉස්සරහට. මෙන්න බලන්න කොච්චර ලස්සනට මේ ධර්මය එකින් එකකින් දන්වල් පුරුක් වගේ සම්බන්ධ වෙලා තියෙනවද? මේවා තමයි හිතන්න ඕනේ. ඒක තමයි ධර්මය අපිට කියන්නේ නාචින්ත්‍යන්තෝ පුරිසෝ විශේෂමදි ගච්ඡති. නොසිතන මිනිස්සයා මේ පිළිබඳ ධර්මයේ පිළිබඳ කවදාවත් ආධ්‍යාත්මික වශයෙන් විශේෂත්වයකටපත් වෙන්නේ නැහැ. ඇහිම විතරක් නෙවෙයි පින්නොතිනේ. බණ අහන ඕන තරම් අහනවා. මං කිව්වේ ඔබට සමහර අයගේ සාක්කුවේ ඔය රූපහිනේ නාලිකාවල ඔක්කොම සාක්කුවේ. කන්දකේ ගහගෙන රෑ එළි වෙනකන් සමහර වෙලාවට කාර් එකේ යනකොටත් টয়ලට් එකට යනකොටත් කුස්සිය වුණක හොඳයි. බණ අහන එක හොඳයි. ආපු එක බණපදයක් හරි පිළිපදිනවා නම් ඊට වැඩිය හොඳයි. එහාපු එක බණපදයක් හරි ධර්මානුකූල ධර්ම මනස්කාරයෙන් යුක්තව මෙනෙහි කරලා කොතෙන්ටද මේක ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා හිතනවා නම් ඊටත් වඩා හොඳයි. එතකොට ඔබ අන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. මොන පුද්ගලයාද? ධම්මචාරී. දවසක් හාමුදුරුවෝ මට කියනවා ඔයා දන්නවද මට අලුත් නමක් මම දාගත්තා.
මම මොකක්ද හාමුදුරනේ? මොකද්ද? ඇමල්ලි. වනච්චර. ඒ හාමුදුරන්ගේ නම මං කිව්වොත් හොඳ නෑනේ. අනිත් හාමුදුරුගොල්ලන්ට. ඇහුණාද? අපි කියමු මෙහෙම සන්තින්ද්‍රිය කියලා මමගේ නම දාගන්නම්කෝ. වනචර සන්තින්ද්‍රිය. දැන් ඕක කියනකොට මොකද්ද ඇති වෙන්නේ? ඇමල්ලි. නරක හිතවිලි ගොඩන්නේ. නරක විදියට හැසිරෙන්න. අද අපි කියන්නේ එහෙමනේ. නෑ මේකේ ඇත්ත කතන්දරේ මොකද්ද? වනචර. වනේ හැසිරෙන්නේ යමෙක්ද? ඔහු වනචර. අපි කියනනේ වනචාරී කියලා. හරිනේ? වනචාරී කියලා කිව්වේ වනේ හැසිරෙන්නේ. වනචර වනේ හැසිරෙන අන්න බාණ්ඩ වචනය ඇස්සේ හැංගිලා ඉඳගෙන අදහස් වලට අපි ගල් ගහනවා. ඔය තමයි වෙන්නේ. දැක්කනේ? අපි කොච්චර වචන ඔස්සේ පැටලිලාද කියලා. දැන් කවුරු හරි කිව්වොත් අපෝ සන්තින්ද්‍රියන මහා වනචරයි. හා? නේ උන්වහන්සේ ඉන්නේ වනේ. ඒක තමයි මේ කියන්නේ වනචර. එතකොට දැන් ඔබ වරදවා තේරුම් ගන්න එපා. ඔබත් නරක වැඩ කරගෙන මමත් වනචර කියලා කියන්න එපා. මම මේ කිව්වේ අර්ථය තේරුම් ගන්න. දැන් මේක කපලා දාමුකෝ. මොකටද මේ නිකන් පටල ගන්න? මේ වචනේ තියාගන්නකො ධම්මචාරී ධර්මය අනුව ජීවත් වෙන. මම කියවනේ මංගල සූත්‍රයේ දුකද මම කියවනේ කොහෙද නේ මංගල සූත්‍රය කියන්නේ බ්‍රහ්මචාරී වෙනවට වඩා හොඳයි මොනවා වෙනවද කියලා? ධම්මචාරී වෙන එක. බ්‍රහ්මචාරී වෙනවට වඩා හොඳ ධම්මචාරී වෙන එක. හොඳයි. එතකොට දානංච ධම්මචාරියාච දානය අපි පුරුදු කරන අත්හැරීම ඊළඟට ධම්මචාරියාච අන්න බලන්න මේ ඉන්නේ. දැන් බලන්නකෝ ආවනේ නිකන් මේ වචනේ. කොහොමද ධම්මචාරී වෙන්නේ? මේ පොඩි වචනයක් අපිට ගොඩාක් තියෙන ධම්මචාරී වෙන්න. අපි පුරුදු කරනවා. ධම්මචාරී ධර්මයට අනුව ජීවත් වෙන්න. හැසිරෙන්නේ. එතකොට ධම්ම අපි වැඩ කරන්නේ කොයි විදිහට? ධර්මයට අනුව. අන්න දැන් පැසුණු බුද්ධියනේ. පැසුණු බුද්ධිය. මේ කිස් පැහැෙන්නේ ඩෝරේටම නෙවෙයි. බුද්ධියත් එක්කම. සමහරුන්ට මේ ලෝකෙ බුද්ධියක් නැහැ. හැබැයි කිස් නම් පැහැිලා තියෙනවා. ඒ බුදුහාමුදුරු උගන්වපු ත්‍රි. එතකොට දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ ඔන්න. ඥාතකානංච සංඝෝ. ඥාතකානංච සංඝෝ කියලා කියන්නේ looking after your relatives. අපේ ඥාතීන් පිළිබඳව හොයලා බලනවා. අද ඔක බොහෝ වෙලාවට අපෙන් ඈත් වෙලා. අපි දන්නෙත් නෑ කවුද නෑයෝ කියලා. අපේ පොඩි කාලේ අපේ අම්මලා කියනවා ළමයිනේ මේ ඔබේ මාමා, මේ ඔබේ නැන්දා, මේ ඔබේ ලොකු තාත්තා, මේ ලොකු අම්මා, මේ සීයා, මේ ආච්චි, මෙයා අපිට අඳුන්වලා දෙනවා. මේ අය ගෙදරට આવොත් වතුර විදුරක් නොදී යවන්න එපා. මේ අපේ අය. ඥාතකානංච සංඝෝ. නෑන්ට සලකන්න. අපිට නෑයෝ ගොඩක් ඉන්නවා. දැන් අපේ අසල්වාසීන් අපේ ඔක්කොම නෑයෝ. සංග්‍රහ කරන. මේ සිරිත අපි තුල තිබුණා. අනේ පින්නතුනි දැන් නෑ. අවුරුද්ද බලන්න. අප්‍රේල් 14 අපි පොඩි කාලේ අපි ගණන් කරනවා තව දවසයි තව සතියයි කයි මේකයි වෙන මොකටද දන්නවද? දැන් මේ අවුරුද්දට අපි අම්මලා ගෙවල් වල කැවුම් පුච්චනවා කලින් කොකිස් අතිරහ මුං කැවුම් මුං ගුලි ඕවා හදනවා. කිරිබත ලිපේ තියන්නේ නැකතට. අය කිරිබත නැකතට ලිපේ තියලා ඔක්කොම එකතු වෙලා එකට අනුභව කරලා ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න හොඳම තැන. ඔතෙන්ට තමයි අපි කැමති. කිරිබත් කන්න නෙවෙයි කිරිබත් කනවට වැඩිය මේ අපිට හම්බෙන පිඟානක් දෙනනේ. පිඟානකට බෙදෙන කිරිබත් කෑල්ලක්, කොකිස් දෙකක්, කැවුම් දෙකක් ඕවා මේවා බෙදලා කාටද? මේ අල්ලපු ගෙදර නැන්දට, මාමට, සීයට, ආච්චිට මේ ගෙනින් දෙන්න වටේ ඥාතකානංච සංඝෝ. අපි මේවා අරගෙන දුවනවා. ඒ දුවන්නේ ඇයි දන්නවද? ගියාම නිලා පෙට්ටිය, රාතිඤ්ඤා පෙට්ටිය,
රුපියල නෑයන්ට සංග්‍රහ කිරීම. දැන් බලන්න ගමේ ගොඩේ අපේ තිබිච්ච මේ චාරිත්‍ර සිරිත් කොච්චර වටිනවද කියලා. මේ අපි තුල බැඳීම් ඇති කරගන්න. දැන් ඔබ කල්පනා කර හාමුදුරුවෝ කියන අත්හරින්න කියලා දැන් කියනවා බැඳීම් ඇති කරගන්න. නෑ මේව අවශ්‍යයි පින්නතුනේ. ඒක තමයි අපේ කම කියලා කියන්නේ. අපේ කම. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ඥාතකාරංච සංඝහු. ඒ කිව්ව විතරක් නෙවෙයිනේ මතකනේ පරිනිර්වාණ සූත්‍රයේදී උන්වහන්සේ පැහැදිලි කරනවා. කිඹුල්වතෙන් හඹාගෙන එන සුළඟත් ආනන්ද මට සැපකි. ඇයි? කිඹුල්වතේ ඉන්නේ කවුද? බුදුහාමරන්ගේ නෑයෝ. උලඟත් මට සැපකි. ඒක ඥාතකාරංච සංඝෝ නෙවෙයි. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ අර ගංග යුද්ධයක් තිබුණානේ. ශාක්‍ය කෝලී යුද්ධය මතකනේ. වතුරට යුද්ධ කරපෙලා ඇයි බුදුහාමුදුරුවෝ එතෙන්ට වැඩම කළේ? නෑයන්ට සංග්‍රහ කරන්න. උන් මැරෙනවා. මේ ලේවිලක් කරගන්නවා මේ වතුර බින්දුවකට. මං වඩින්න ඕනේ එතෙන්ට ගිහිල්ලා මේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ මේ වතුර බින්දුවකට වැඩි මිනිස් ජීවිතේ බුදුහාමුදුරුවෝ වැඩිය ඥාතකාරංච සංඝවෝ. නෑයන්ට සංග්‍රහ කිරීම. එතකොට අනවජ්ජානි කම්මානේ faultless fault කියලා කියන faultless work බැනුම් නොහාන දේවල් වැරදි නැති ක්‍රියාදාමයන් මොනවද මේ අනවජ්ජානි කම්මානේ කියලා කිව්වේ නිවැරදි කර්මාන්ත නිවැරදි කර්මාන්ත සමාජයේ කියන මෙන්න මේවා නීති විරෝධී නෙවෙයි අන්න ඒ කර්මාන්ත කරන්න. ඇයි? ඒ කර්මාන්ත කළා ඥාත සංග්‍රහය කරනවා පුත්තදාරස්ස සංඝහෝ තියෙනවා මාතා පිතු උපට්ඨානං තියෙනවා දානංච ධම්මචර්යාච තියෙනවා මේ ඔක්කොම කරන්න මට යමක් ආර්ථිකයක් තියෙන්න ඕනේ ආර්ථිකය මම ලබා ගන්නේ කොහොමද? නිවැරදි ක්‍රමයට. ධම්මිකේ ධම්මලද්දේ සේදාවක්කිතේ ධම්මිකේ ධම්මලද්දේ ධාර්මිකව ලැබිච්ච දේ සේදාවක්කිතේ දාඩි වගුරලා මම අපේ සපයාගත්ත දෙයක් කවදාවත් කවුරුවත් හොල්ලන්නේ නැහැ ඒ පුදුසල්ලි මුදල් මට ලැබුණයි කියලා. හොරකම් කරලා අනුන්ව වංචා කරලා අනුන්ව විපතට දාලා අපි ගන්න මුදල් තියනවාද කී දෙනෙක් එහෙ මුදල් හොයනවාද කියලා බලන්න. මේ සමහර ළමයි ඇවිල්ලා අපිට කියන දේවල් බලන්න අහවල් මහත්තයා අහවල් නීතිඥයා අපේ මෙච්චර ගාණක් කඩාගත්ත හාමුදුරනේ අපිට වෙච්ච දෙයක් නැහැ. ඊට පස්සේ කියන වචන හූල්ලන හැටි. කිව්ව ඔක්කොම බලපානවනේ. ඒ නිසානේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අනාකුලාච කම්මන්ත අනවජ්ජානි කම්මානි. නිවැරදි දෙයක් කරන්න. නිවැරදි මොන තරම් වැරදි ක්‍රියාවලින් වැරදි විදිහට අයථා විදිහට අධාර්මිකව ලබාගත් දේෙන් අපිට සතුටක් විඳින්න බෑ. මුදල් tie සුඛෝපභෝගී ජීවිතයත් tie අනුන්ට පේන්න මතක තියාගන්න. කායට සැප ලැබුණාට මනසට සැපක් නැහැ. මනසට දුකක්. පැහැදිලි. ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්මසවණං ඒතම් මංගල මුත්තමං. කිව්වනේ ආරති විරති පාපා 6 වෙනි ගාථාව. ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතම් මංගල මුත්තමං. ආරති විරති පාපා. ඔන්න. දැන් අපි වැඩිහිටියෝ බවට පත් වෙනකොට අපේ ළමා කාලේ ඉවරයි. දැන් වගකීම් ගොඩක් මට තියෙනවා. මාතා පිතු උපට්ඨානම් පුත්තදාරස්ස සංඝෝ ඥාතකානංච සංඝෝ මේ වගකීම් ගොඩක් එක්ක එනකොට මට සිද්ධ වෙන මගේ ජීවිතය ආදර්ශමත් ජීවිතයක් බවට පත් කරගන්න. තාත්තා ආදර්ශමත් නුනොත් අම්මා ආදර්ශමත් නුනොත් හැදෙන පුතත් හැදෙන දරුවත් ඒ තාලෙට යන්නේ. ඒ නිසා ආරති විරති පාපා ආරති විරති එපා මොනවද විරති අයින් වෙන්න මොනවද අරති අල්මක් නැතු අයින් වෙන්න මොනවද පාපයෙන් පාපේට රති ඇති කරගන්න එපා.
පාපයට කැමැත්ත ඇති කරගන්න එපා. පවෙන් වළකින්න. පුළුවන් තරම් පවෙන් ඈත් වෙන්න. ඒක තමයි අපිට දෙන්න පුළුවන් ආදර්ශය. ඒක තමයි ආදර්ශමත් ජීවිතේ. ඊට පස්සේ ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ refrain from intoxicating drinks or drugs. මත්ද්‍රව්‍ය මත්පැන් අයින් වෙන්න. ඒක තමයි මජ්ජපාන. ඇයි ආරති විරති පාපා අපි වැරදි වැඩ කරනවා. හරි පාප ක්‍රියා කරනවා. ඊළඟට මජ්ජපානාච සංයමෝ මත්පැන් මේ මත්පැනුත් මේ පාප ක්‍රියාවට අයිති මත්පැන්. දැන් මේ දෙකම බලන්න. මේ දෙකම නිසා මොකද වෙන්නේ? අපේ ජීවිතේ පරිහානියටපත් වෙනවා. ජීවිතේ පරිහානියටපත් වෙනකොට දුවා දරුවෝ බිරිඳ ස්වාමියා දුක් වෙනවා, කනගාටුවටපත් වෙනවා, අගාධයට පැටලෙනවා, ගිනි ගොඩවල් වල ජීවත් වෙනවා. අම්මා තාත්තා අනිත් පැත්තෙන් හූල්ලනවා අනේ මගේ දරුවට වෙච්ච වැඩි හිරේ විලංගුවේ වැටෙන්න උනානේ කියලා. ඒ විතරක් නෙවෙයි ආදර්ශයක් දෙන්න ඕනේ. කාටද? අපේ හැදෙන එකා ඉන්නවා පොඩි එකාට. නිදර්ශන ගොඩක් තියෙනවා. එක නිදර්ශනයක්. මැයි පළවෙනිදා ඔබට මතකයි ලංකාවේ දවස ලෝකෙත් මං හිතන්නේ ඒක සමරනවා. මැයි දිනේ කම්කරු දවස. පත්තර බලනවා මම ওই මැයි දිනේ දවසේ කාටුන් එකක් තිබ්බා. මැයි දිනේ බොහොම ප්‍රසිද්ධනේ අපේ ලංකාවේ පෙළපාලියන්. අනුන්ට බැන පෙළපාලිය යනවානේ. එක පක්ෂ පාට වලට පෙළපාලියන්නේ. කාටුන් එකක් දාලා තියප පොඩි එකේ පෙළපාලියක් යනවා. ඌ තනියෙන් පෙළපාලිය යනවා. ලොකු එකක් කරගහගෙන. මොකද්ද දන්නවද? කරගහන්නේ තියෙන්නේ. මෙන්න මේ වගේ එකක් මෙන්න මෙහෙම දාලා තිබ්බා. නෝ. මොකද්ද? බෝතලයක්. මූ බෝතලේ කරගහගෙන යනවා. උගේ සටන් පාටේ මොකද්ද දන්නවද? මම යන්නේ කොයි පාරේ? අපේ තාත්තා යන පාරේ. කරේ තියෙන්නේ මොකද්ද? ඇමල්ලි. කලේ තියෙන බෝතලේ. එතකොට කොල්ල යන්නේ මොන පාරේද? තාත්තා යන පාරේ. තාත්තා ගියේ මොන පාරේද? බෝතල් පාරේ. මතක තියාගන්න. ඔබගේ හැම ක්‍රියාවක්ම අනුගමනය කරන්න පිරිසක් බලාගෙන ඉන්නවා. තාප පොඩි නිදර්ශනයක්. ඔය ලංකාවේ ඉන්න කාලේ ඔය වරින් වර දේශනවලට සම්මන්ත්‍රණ වලට සහභාගී වුණා. එක දේශනයකට අපි ගියා. මේ පෙර පාසල් ගුරුවරියන් පුරුදු කරන හුඟක් හිටි ගුරුවරියෝ පුරුදු කරන තැනක දේශනවලට ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ අත්දැකීම් බෙදා හදාගෙන ධර්මයෙන් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් මොනවද කියන එක අපි සාකච්ඡා කරපු වෙලාවේදී ඒ ටීචර් කෙනෙක් හොඳ අත්දැකීමක් කිව්වා. එයා දවසක් ළමයින්ට පුරුදු කරන්න මේ කෑම මේසෙක හැසිරෙන හැටි කන බොන හැටි උගන්වන්න. ලස්සන්ට ඒ ළමයිට කියලා දීලා කෑම මේසෙ ඇරලා අත හොදන්න වෙනම හැඳි ගෑරුප්පු තියලා හැඳි ගෑරුප්පු වලින් අතින් කන්න පුරුදු කරලා පොඩි උන්ට හැඳි ගෑරුප්පු වලින් අමාරු සමහරු කෑවයි කියලා කිව්වා. ඊට පස්සේ අත හොදලා කෑම කාලා අත හොදන හැටි අත හොදලා අත පිහින්න පොඩි අපි දැන් ටිෂු පේපර් එකක් ඉස්සර ටිෂු තිබ්බේ නැහනේ අර පොඩි රිදි කෑල්ලක් තියලා දැන් ළමයින්ට ලස්සනට මේ කෑම මේසෙ කන්න උගන්වලා දැන් ටීචර් පැත්තකට ඉట్లా බලන් ඉන්නවා. ඉතින් ළමයි බෙදා ගන්න බැරි ළමයිට බෙදලා දීලා මේගොල්ලෝ කාලා ඔක්කොම කළා. කොම ඉවරලා අත හොදාගෙන එක ළමයි පුටුවෙන් බහලා දුවල ගිහිල්ලා අත පිස්සා. ටීචර් ඇහුවා කතා කරලා පස්සේ පුතේ ඔයා මොකද්ද අර කෙරුවේ? ඇයි දුවල ගිහිල්ලා දොර රෙද්දෙන් අත පිස්සේ? පොඩි එක. අනේ ටීචර් අපේ අම්ම හැමදාම අත පිහින්නේ දොර රෙද්දෙන් කිව්වා. බොරුද ඇත්තද? ඔය දවසේ ඉඳලා බණ වලට ලංකාවේ මං ගෙවල් වලට ගියාම මං හොඳට ඉස්සෙල්ලා බලනවා දොර රෙදි. හරියට හරි. සමහර ගෙවල් වල තියෙනවා දොර රෙද්දේ පැත්තක් කළු පාට මාක් එකක්. ඔබලා දැකලා ඇති. දැකලා තියෙනවද? කුස්සිය පැත්තට යන එක තමයි ඒකේ වැඩිපුර තියෙන්නේ. මොකද්ද මේ මාක් එක? අත පිහින්නේ එතන. අන්න බලන්න. මෙන්න මේවා තමයි අපි නොදකින පැත්ත. අපි නොසිතන පැත්ත. ඒ වුණාට පොඩි උන් ග්‍රහණය කරගන්න පැත්ත. අපේ කතාව, අපේ හැසිරීම, අපේ ඇවතුම් පැවතුම් මේ සියල්ල ග්‍රහණය කරගන්නවා කවුරුවත් නෙමෙයි අපේ එක. ඒ නිසා අපේ එක වැරදි කියලා පිටේ කාට බනින්න එපා. අපේ කාට බනින්න. මහා එකාට.
මේ බුදුහාමුදුරු උගන්වපු දේවල්. ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු. ඔන්න දැන් අපි මේවා වැරදි ක්‍රියාවල් වලින් අපි සියල්ල අත්හැරලා ඈත් වෙලා අපි නැඹුරේනවා ධර්මයට අප්‍රමාදීව. ඇයි අපේ වයස දැන් ගිහිල්ලා ළමා කාලේ ඉවරයි. ඊළඟට දැන් වැඩිහිටි කාල පරාසය දැන් ඉවර වෙගෙන යනවා. විශ්‍රාම කාලේ ඉවර වෙගෙන ඉවරේ. ඒ නිසා යන තැනට වැඩක් කරගන්න අප්පමාදෝච ධම්මේසු. ධර්මයේ පිළිබඳව ධර්මයේ අප්‍රමාද වෙන්න. අප්පමාද පොඩි වචනේ. මේ අප්පමාද කියන මේ පොඩි වචනේ මේක වචනේ මෙච්චර වුණාට බුදුහාඳුරෝ දේශනා කරපු සියලුම ධර්මය මේකට අඩංගු වෙනවා මේ අප්පමාද කියන වචනෙට. උපමාවක් පෙන්නනවා. මේ ලෝකේ ඉන්න ලොකු හැම සතෙක්ගෙම අඩිය පාදයේ ඇතුල් කරන්න පුළුවන් එකම එක පාදයක් තියෙනවා. දන්නවද මල්ලි මොකක්ද කියලා? ඈ? ඔව්. ඇතවුගේ ඇත් පාදේ. අලි පාදේ ලුකුයි මේක ඇතුළට ඕනම සතෙක්ගේ පාදයක් ඇතුල් කරන්න පුළුවන්. අප්පමාද කියන වචනයත් ඒ වගේ මේක ඇතුළට මුළු සියලුම ධර්මය ඇතුළත් කරන්න පුළුවන්. මේ ධර්මයේ තුල තියෙනවා අප්පමාද කියන වචනේ තුල සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන සියල්ල. කොච්චර කැඹුරුද කියනවා නම් මේ වචනේ අප්පමාද බුදුහාරජාණන් වහන්සේ අන්තිම මොහොතේ දෙනෙත් පියාගන්ට පෙර ආතුව 84000ක් ධර්මයේ මේ ලෝකයට මහා කරුණාන් දේශනා කරපු බුදු මුව පියාගන්නට පෙර ආතුව ලෝකෙට දුන්න පස්චිම අවවාදයේ අප්පමාදේන සම්පාදේත සීනුවණින් යුක්තව අප්‍රමාදීව කටයුතු කරන්නට. නිසා ධර්මයේ පිළිබඳව අප අප්‍රමාදී වෙනවා. සීනුවණින් යුක්තව කටයුතු කිරීම. ඒකයි අප්‍රමාද කියලා කිව්වේ. හොඳයි දැන් බලන්න අපි දැන් ධර්මයට අපි නැඹුරුව කාලය ගත කරනවා. දැන් තව යනවා ඉස්සරහට. ධර්මානුකූලව කාලය ගත කරනකොට ධර්ම අප්‍රමාදෝච ධම්මේසු ධර්මයට අපි අප්‍රමාදෝ නැඹුරු වෙනකොට අපිට කළ යුතු කාරණා කීපයක් උගන්වනවා. මොකද්ද? ගාරවෝච නිවාතෝච සන්තුට්ටීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවණං ඒතම් මංගල මුත්තමං. ගාරවෝච ගරු කළ යුත්තන්ට ගරු කරන්න. ඇයි අප්පමාදෝච ධම්මේසු වෙනකොට අප්පමාදෝච ධම්මේසු අපිට මේ ධර්මයේ පිළිබඳව හදාරන්න ඉගෙන ගන්න අපිට යන්න වෙනවා ඒ පිළිබඳව දැන උගත් අය ළඟට. අපි වයසින් බාල වෙන්න පුළුවන්. අපි වයසින් වැඩිමල් වෙන්න පුළුවන්. වයසින් බාල කෙනෙක් වෙන්න පුළුවන්. වයසින් බාල කෙනා ළඟට අපිට යන්න වුණොත් බණ දහමක් ඉගෙන ගන්න ගාරවෝච අපි තුල ගෞරව කිරීමේ හැකියාව ගරු කරන්න පුරුදු වෙන්න ඕන. respect to respectable. ඒකයි අපි කියන්නේ. ගෞරව කරන්න. හරි? ඊළඟට නිවාතෝච. ඒ ගෞරව කිරීම විතරක් නෙවෙයි අපි තුල තියෙන නිවාතෝච මේක අපි මං හිතන්නේ මංගල සූත්‍රයේ අපි කතා කළා. නිවාත ගුණේ. නිවාත කියලා කියන්නේ මොකද්ද? මාන්නෙන් තොරවීම. නිර්හංකාර වීම. නිවාත. ඒක තමයි අපිට ඕන කරන්නේ. ඒක එපැයි. නැත්තම් බෑනේ. දැන් ওই ඉන්දියාවේ ඉස්සර ඔය තක්සලා කියලා නගරයක් තිබිලා තියෙනවනේ. මේ තක්සලා නගරේ ඉන්න ආචාර්ය කෙනෙක්. කවුද? දිසාපාමොක් කියලා ආචාර්ය කෙනෙක්. මේ දිසාපාමොක් ආචාර්ය තුමා ළඟට තමයි ඒ දඹදිව හිටපු රාජරාජ මහා මාත්‍ය ලොකු අය VVIP ලොකු අය. අපි වගේ අයට යන්න බෑ. ගිහිල්ලා සිප් 4 හදාරන්නේ. ඔය සිද්ධාර්ථ කුමාරයාත් එතෙන්ට ගියයි කියලා කියනවා දිසාපාමොක් ආචාර්යතුමා ළඟට. ඉගෙන ගත්තයි කියලා කියනවනේ. දැන් ඔය ඒ හදාගත්ත මේ කුටිවල ඒ කියන්නේ අසපුවල මේ දොර
මේ බොහොම පොඩි දොරක් තියෙන. බොහොම පොඩි දොරක්. දැන් නම් අඩි 4මාරක 5මාරක විතර දොරක්නේ අපි දාන්නේ. 4මාරනේ 6ක් විතර දොරක් දානවා. 5ක් 6ක් විතර දොරක්. අපිට කෙලින් යන්න පුළුවන්. දිසාපාමොක් ආචාර්යතුමාගේ සිප්හලට ඇතුල් වෙන්න එහෙම ලොකු දොරක් නැහැ. අපිට කෙලින් මෙහෙම හිටගෙන යන්න බෑ. නැමිලා යන්න ඕන මෙහෙම ඔළුව නවාගෙන. ඔබ දන්නවද ඇයි කියලා? රාජරාජ මහා මාත්‍යවරුන්ගේ ඔළුවල මොනවද තියෙන්නේ? එයාගේ දරුවන්ගේ ඔළුවල තියෙන මාන්නේ. මගේ පියා රජුරු, මගේ පියා රජවාසලේ පුරෝහිත, මගේ පියා මුදල් ඇමති, මගේ පියා සෞඛ්‍ය ඇමති. ඒ නිසා පියාගේ උස්නේ මට තියෙනවා. ඒව බෑ. ඇතුල් වෙනවා නම් ඔළුව නමාගෙන ඇතුල් වෙන්න. ඒක තමයි නිර්හංකාර බව. කෙරෙන්නේ නැත්තම් කෙරෙන විදිහට වැඩ කරලා තියෙනවා. නිවාත අන්න humble. දැන් මේ බලන්න කොච්චර ලස්සනට අපි දැන් ධර්මයට අනුව ජීවත් වෙනවා නම් අපි කොච්චර ඒ தත්තට පත් කරනවද කියලා. කොච්චර අපි පත් කරනවද කියලා. ඊළඟට සන්තුට්ටි. සන්තුට්ටි පරමං ධනං කියලා කිව්වා. සන්තුට්ටි පරමං ධනං. අපිට නැති එක මේකයි. සන්තුට්ටි. satisfaction. මම මැලේසියාවේ වස් සමාදන් වෙච්ච කාලේ සමහර ඇවිල්ලා අහනවා අපි ප්‍රශ්න කරපුවාම what the use of this life Bante? මොකද්ද මේ ජීවිතේ තේරුම? why? We don't have any satisfaction. අපිට කිසි සතුටක් නැහැ. Okay, what do you mean by satisfaction? How do you gain satisfaction? කොහොමද ඔබ සතුට ලබන්නේ? Oh, one thing we can gain satisfaction is you have money. Money is everything. Can you buy anything from money, out of money? Yes, why not? If you have money, you can buy anything. Okay, right. මම මෙහින් ගිය කෙනා නිසා මගේ ළඟ ඩොලර් තිබුණා. ඔස්ට්‍රේලියන් ඩොලර්. ඩොලර් 50ක් අරගෙන ගිහිල්ලා අර මනුස්සයට okay, right. You want to gain satisfaction? No? Take this $150. Go to the shopping mall and buy me something. Get me something. මිනහන මොනවාද හාමුදුරනේ ඔබ වහන්සේට ඕනේ? What do you want, Bante? Get me some happiness. I need 1 or 2 kilos of happiness. Go to the shopping mall and buy it for me. Are you crazy? You are talking about happiness, to buy happiness. Yes, why not? Why you told me that you need happiness? If you have money, you can get happiness, you can gain happiness. So buy some happiness. අන්න එතකොට යාට ආවෝදුනා සතුට සල්ලි වලට ගන්න බෑ. සල්ලි වලට ගන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් සතුට කියන දේ සල්ලි වලට ගන්න බෑ. හැබැයි බුදුහාමුදුරු ඉගන්වනවා ධර්මයේ තුලින් සතුට ලබන්නේ කොහොමද? ඒක ආධ්‍යාත්මික සතුට. ඒක තමයි බුදුහාමුදුරු දෙන්න පුළුවන් උපරිම වචනේ ඒකට පාවිච්චි කළේ පරමං ධනං. පරමං ධනං. ඒ පරම ධනෙ අපට ලැබෙන්නේ කොහොමද කියලා ඔබ දන්නවද? මෙන්න මෙහිමයි. අපේ සිත තුළ ඇලීම නැත්තම් නිරාශා විරාග තියෙනවා නම් අන්නේ සතුට අපට ලැබෙනවා. ආශා විරාග අපි තුල තියෙනකොට අපි බලන්නේ වෙන හැකින් වෙන දෘෂ්ටියකින්. දැන් මෙතන කැමරා 3ක් විතර තියෙනවා මේ මල්ලි ළඟ මේක වීඩියෝ කරගන්න. දැන් මේ කැමරා 3 දිහා මම බලන්නේ කෝණ 3කින්. හැබැයි ඒ හැම එකකින්ම වෙන්නේ එකම ක්‍රියාව. රූප පටිගත වෙන එක, ශබ්ද පටිගත වෙන එක. මේ තුනෙන්ම වෙන එක. හැබැයි මේ තුනෙන්ම මම දකින ආකල්පයේ ආකල්ප 3ක්. හේතුව ඇයි? මේක එක වටිනාකම මම දකිනවා මිල. මේ තියෙන එකට වැඩිය මේක හොඳයි, ඇඩ්වාන්ස්. එතකොට මගේ ඒක මිල වැඩි. ඒකට වැඩිය මේක ටෙක්නොලොජි වයිස් මේක හොඳයි.
එතකොට ඊට වැඩිය හොඳයි. අන්න. දැන් මේ හැම එකකින්ම වෙන්නේ රූප පටිගත කිරීම සහ ශබ්දය ඇතුළත් කර ගැනීම, පින්තූර ගැනීමයි කියලා මට නිගමනයකට බහින්න පුළුවන් නම් මේ තුනම එකයි මට. එහෙම නෑනේ. වටිනාකමක් නියම වෙච්ච තැන ප්‍රශ්නයක් අපිට තියෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මොන වටිනාකම මේකට නියම කරගත්තත් මේකේ ස්වභාවය මේකයි කියලා. එතකොට සන්තුට්ටි අපේ සිතේ සතුට කොහෙද තියෙන්නේ? කොහෙවත් නෙමෙයි. ඒක තියෙන්නේ Taman තුල. කොහොමද ඒ සතුට ලබන්න පුළුවන්? satisfaction අපිට ඒ ලැබෙන දෙයින් සෑහීමටපත් වෙන්න පුළුවන් නම්, if you can satisfy what you get, satisfaction is there. තව පස්සෙන් අපි හඹාගෙන දුවන්න ඕනේ නැහැ. හැබැයි අපිට ඒක සතුටපත් වෙන්න බෑ. අද බලන්න අපි ඩිමාන්ඩ් කරනවා. මේ පොඩි ළමයි මම දැකලා තියෙනවා. පන්සලට ඇවිල්ලා ඩිමාන්ඩ් කරන හැටි. I need that, I want that, I want that, I want that. කකුල් දෙක පොලේ ගහගෙන, කන් දෙකට ගහගෙන, ඔළුවට ගහගෙන ඩිමාන්ඩ් කරන හැටි. පොඩි උන් අරන් දෙනවා. පොඩි වෙලාවක් තෘප්තියක්. ලොකු මුදලක් වියදම් කළා පොඩි මොකක් හරි සෙල්ලම් බඩුවක් අරන් දෙනවා. අපි හිතමු ලොකු ලස්සන කාර් එකක් අරන් දෙනවයි කියලා. $50, 60, 70, 100ක් වෙන්න පුළුවන්. සතුටුයි කොල්ලට. සෙල්ලම් කරනවා. බිම වැටිලා කුඩු වෙනවා. ඩෝසිය එක පාරට ඉවරයි. උට දුකක් එනවා. ඒක හැටි. නමුත් එයා දන්නේ නැහැ ඒක. අපි දන්නවා ඒක. අපි දන්නවා ඒක. එතකොට අපිට ලැබිච්ච දෙයින් සතුටටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ ලෝකේ කොච්චර සුන්දර වෙයිද? ඇයි මිනිමරා ගන්න? එයා අනුන්ගේ හොරකම් කරන්නේ. එයා අනුන්ගේ ඊර්ෂ්‍යා කරන්නේ. එයා අනුන්ගේ දිනුවට අකුල් හෙලන්නේ. ඇයි කවත් කෙනෙක්ගෙන් කවුදකින් අදින්න හදන්නේ? ඔබට සතුටටපත් වෙන්න බැරිකම. හරි. ඊළඟට කතඤ්ඤෝ බුදුහාඳුරෝ මුලින්ම ලෝකෙට උගන්වපු පාඩම gratitude. මේක අපිට නෑනේ. අද අපිට උදව් කරපු කෙනෙක් උදව් ලබනකම් හොඳයි ඉනිමගක් හදලා දෙන උඩට යන්න. මෙතෙන්ට නැග්ගට පස්සේ ගහනවා පයින් මේකට ඉනිමගට. එහෙම තමයි අද සමාජයේ හැටි. මතක නැහැ. ඔය අපේ රටේ නෙමෙයි ලෝකෙ කොහෙත් එහෙමනේ. ඔය ඉල්ලනකම් පුටුවට එනකම් අර රාජ උස්නේ තියෙන පුටු තියෙනවනේ. ඔය රාජ උස්නේ තියෙන පුටුවට එනකම් මිනිසුන් නොදෙන දෙයක් නැහැනේ මිනිසුන්ට. ඊට පස්සේ පුටුව ලැබුණාට පස්සේ මතක නැහැ. මොන gratitude. අඳුරනවද මාව? තමසේ කවුද? දැක්කෙත් අදනේ ওই. තමයි ඇත්ත. බුදුහාමුදුරුවෝ ලෝකෙට ඉගන්වන පළවෙනි පාඩම. ඔබට උදව් කරපු අචේතනික වෙන්න පුළුවන්, සචේතනික වෙන්න පුළුවන්. ඔබ ප්‍රත්‍යුපකාර කරන්න. කතඤ්ඤු කත වේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. අන්න ඒ බුදු පුද්ගලයා මේ ලෝකේ දුර්ලභයි. ඒ පාඩම දෙන්න ඕන නිසා බුදුරජාණන් වහන්සේ කලේ මොකද්ද? තමන් වහන්සේට බුද්ධත්වය අවබෝධ කරගෙන උපනිශ්‍රේ වෙච්ච බෝධියට උන්වහන්සේ යම්කිසි කෘතවේදයක් කෘතඥතාවයක් පුද කළා. නිහඬව. ඔබ දන්නවා එතන සතියක් උන්වහන්සේ වැඩ හිටියයි කියලා. නිහඬව. ඒ කෘතඥතාවය පුරුදු උගන්වුවා ලෝකෙට. ඔබට උදව් කරපු අයට ප්‍රත්‍යුපකාර කරන්න. දෙන්න මහ දෙයක් නැත්තම් වචනකින්වත් උදව් කරන්න. යම්කිසි ශ්‍රමයෙන් උදව් කරන්න. ඒවා අපි කියලා දෙන්න ඕනේ. ළමයින්ට එතකොට පුරුදු වෙනවා. වැඩිහිටියෝ අපි කරන්න ඕනේ. ඇයි අම්මේ යාට එහෙම කරන්නේ?
නෑ පුතේ මට උදව් උපකාර කරලා තියෙනවා. මටත් එයා උදව් කරලා තියෙන හිතා මම ඒව කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි තනියෙන් මේ ලෝකේ ජීවත් වෙන්න උත්සාහ කරනවාද වෙලා තියෙන එක? Who cares? My car, my petrol, I can do whatever I want. They are not thinking about others. They don't want to help other people. Sad. හරි. ඊළඟට කතඤ්ඤුතා. ඊළඟට එනවා කාලේන ධම්ම ශ්‍රවණං. අන්න. කාලේන. කාලේ එනවා අපිට බනහන්න. හැබැයි බනහන්න කාලයක් නෑ ඕන වෙලාවක බනහන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඒ අවස්ථාව තියෙනවනේ දැන් හැමතිස්සෙම බණක් නෑනේ දැන් පන්සලේ අවස 4ට කාලේන ධම්ම ශ්‍රවණං අපි ඒකට යනවා. ඒ යන්නේ නිකන් නෙවෙයි. පේ වෙලා යන්නේ සුදුස්සෙක් වෙලා යන්නේ. ආවට ගියාට යන්නේ නෑ. ගෞරවණීය හැඟීමෙන් අපි ඒකට යන්නේ. කාලය වෙලාව. ඒකයි කාලේන ධම්ම ශ්‍රවණං. කාලයේ සුදුසු වෙලා discussing the ධම්ම at the proper time. ඒක තමයි අපිට ඕනේ. කාලේන ධම්ම ශ්‍රවණං. listening, discussing නෙමෙයි listening. අපි බණ අහනවනේ. හරි. ඊළඟට අපි එනවා මම ඉක්මනට අද මේක මේ ඉවර කරන්නයි යන්නේ. මේ මංගල සූත්‍රය නැත්තම් ලබන සතියටත් තව කැලලක් අපිට ඉතුරු කරගන්න වෙනවා. ඊළඟට 8 කන්ති කන්තිච සෝව චස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං. කන්ති කන්ති කියලා කියන්නේ ඉවසන්න පුරුදු වෙනවා. ඉවසනවා. මේක වටිනවනේ. දැන් අපි ටික දැන් මෙහෙම පුරුදු වෙනවා. අපේ ජීවිතේ වයෝවෘද්ධ භාවයටපත් අපි වයසට යනකොට සමහර විට අපිට හුඟක් ඉවසන්න වෙනවා. අම්මා තාත්තා වෙලා ඉන්න කාලෙදීට වැඩිය සීයාච්චි වෙනකොට කයින් දුර්වලයි මනසින් දුර්වලයි අපිට යැපෙන්න සිද්ධ වෙන අනිත් හැංගෙන්. We have to depend on others. Our grandchildren. ප්‍රශ්නය. සීයාසයි බනහන්න. ආච්චියාසයි බනහන්න. ගුවන් විදුලියේ රූපවාහිනියෙන් අපි බණ අහගෙන ඉන්නකොට මුණුබුරා මිනිබිරි දෝගෙන යන මොනවද ආච්චියම මේ අහන්නේ? nonsense. හරවනා වෙන මේ මේකට. ඒකේ යාගේ සතුට මගේ දුක ප්‍රශ්න කරන්න බෑ. කන්ති ඉවසන්න. එහෙම තමයි යද. එහෙම තමයි යද. එහෙම නැත්තම් ආරවුල්. එහෙම නැත්තම් ආරවුල්. පෞල් ජීවිතෙත් එහෙමයි. ඉවසීම නැති වුණොත් ගිනි ගොඩක් බවට පත් වෙනවා. නිසා බුදුහාමුදුරුවෝ උගන්වන කන්ති පුරුදු වෙන්න. මේක සමාජ ජීවිතේ ගෘහස්ත ජීවිතේ පමණ නෙවෙයි පැවිදි ජීවිතයටත් මේක හරි වටිනවා. ඉවසීම. ඉතින් මම මේ ඉක්මනට මේ ටික කියාගෙන විග්‍රහ කරගෙන යන්නේ අපිට මේ ටික අවශ්‍ය කරන නිසා. ඊළඟට සෝවචස්සත. සෝවචස්සත කියලා කියන්නේ සුවච බව. මොකද්ද මේ සෝච භවය කියලා කියන්නේ? කීකරුනේ. සුවච කියලා කියන්නේ කීකරු. අපි කීකරු වෙන්න ඕනේ. මොකද්ද? දැන් ඉස්සර නම් මට ඕන වෙලාවට මට පුළුවන් ඕන දෙයක් බෙදා හදාගෙන කන්න, ඕන වෙලාවට කන්න, ඕන වෙලාව ගමනක් යන්න, ඕන දෙයක් කරන්න මට ඇඟපතේ හයිය තිබුණා. මට ශක්තිය තිබ්බා. අතේ මිල මුදල් තිබ්බා. හැම දෙයක්ම තිබ්බා. වයෝවෘද්ධ භාවයට යනකොට ඔක්කොම ටික ගිලිහිගෙන ගිහිල්ලා දුර්වල තත්ත්වයටපත් වෙනවා. කායික දුර්වලේ, මානසික දුර්වලේ, ආර්ථික දුර්වලේ හැම දෙයක්ම දුර්වල වෙගෙන යනකොට අපි කොච්චර අසරණ වෙනවද? ඒ නිසා පොඩ්ඩක් අපි කීකරු වෙන්න. සීයේ එපා.
හරි පුතේ. ආච්චි අම්මා don't do that, you can go there. මොනවා කරන්නේ? නැත්තම් බැලුම් අහන්න වෙනවා. ඉවසීම, සෝච බව. මේවා තමයි ජීවිතේ බුදුහාමුදුරුවෝ අපට උගන්වපු දේවල්. හොඳට හිතලා බලන්න බුදුහාමුදුරුවෝ කොච්චර සියුම් විදිහට මනුස්ස ජීවිතය අර්ථ විග්‍රහ කරලා තියෙනවද මේ අනුසාරයෙන් මංගල සූත්‍රය අනුසාරයෙන් මම ඒකයි කිව්වේ. මේක ඇති මේ පටිච්ච සමුප්පාදේ කර්මයේ නිර්වාණය පුනරුත්පත්තිය මේව පැත්තකින් තියන්න මේ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරගෙන බුදුහාමුදුරුවෝ ලෝක ගැන දේශනා කළා තියෙනවද ලෝක ආරම්භය මොකද්ද ලෝකය මොන දෙයකටද අප්පා ලෝකයේ ආරම්භ වෙච්ච පැත්තකින් තිබිච්ච දේ මේ ඔබගේ ආරම්භය ගැන හිතන්නේ නැතුව මේ ඔබගේ තියෙන ප්‍රශ්නේ ගැන හිතන්නේ නැතුව මේ ඔබගේ තියෙන කර්තව්‍යයන් පිළිබඳ ඔබ ආවර්ජනා කරන මේ අනුන්ගේ දේවල් ගැන ලෝකය ගැන හිතන්නේ මොකටද මේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කළා තියෙන දේ හිතන්න ඊළඟට සමනාලංච දස්සනං site of recluse හාමුදුරුවන් වහන්සේලා ශ්‍රමණ කියලා කියන්නේ ශ්‍රමණ පරිබ්‍රාජක කියලා දෙකක් තියෙනවානේ සමන මේක බුදුහාමුදුරන්ගේ බුද්ධ ශ්‍රාවක පරිබ්‍රාජක ඔය වචන දෙක එනවානේ පරිබ්‍රාජක කියලා අනික කියන්නේ පරිබ්‍රාජක කියලා අපි ලියමුකෝ මේක වෙනස් ශාස්ත්‍රූරුන්ගේ මේ බුද්ධ ශ්‍රාවක මේ වෙනස් ශාස්ත්‍රූන්ගේ ශ්‍රාවක සමන පරිබ්‍රාජක එතකොට ඔය දෙකම සමනානංච කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක. මේක බුදුහාමුදුරුවෝ මේක අව탁සේරු කරනවා නෙවෙයි. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ශ්‍රමණයන් වහන්සේලාගේ දර්ශනය වටිනවා. සමනානංච දස්සන චණ්ඩාශෝක කියලා රජුරු කෙනෙක් හිටියා. කොහෙද හිටියේ? ඉන්දියාවේ. මිනි ගානක් මරලා මානසික පීඩනයෙන් හිටපු රජුරු කෙනෙක්. චණ්ඩාශෝක අශෝකනේ නමනේ චණ්ඩාශෝක උනේ අන්න ඒ නිසා මිනි මරපු හින්දා මගේ නෑයෝ මරපු නිසා සහෝදරයෝ මරපු නිසා අන්තිමට චණ්ඩාශෝක වෙලා මානසික පීඩනේ මගේ අතින් මෙච්චර ඝාතන සිද්ධ වුණානේ කියලා පීඩනෙන් ඉන්නකොට දවසක් විදියා සීමබඳුර කවුරු ජනේලෙන් පාර දිහා බලාගෙන ඉන්නකොට සංසුන් ගමනින් වඩින පුංචි හාමුදුරන මම දැක්කා. සංසුන් ගමනින් වටින. කල්පනා පොඩි එකාගේ තියෙන සාන්ත බව, පොඩි එකාගේ තියෙන සංසුන් බව, පොඩි එකාගේ තියෙන සංවර බව මට මේක නෑනේ. මට මේක නෑනේ. කැඳේව මාලිගාවට. වැඩින්න කිව්වා සුදුසු ආසනයක. පුංචි හාමුදුරුවෝ ගිහලා රාජාසනේ වාඩි වුණ රජුරෝ තවත් බය වුණා. මගේ ආසනේ වාඩි වෙන්න තරම් ප්‍රබලෙක්. නමුත් පුංචි කෙනෙක්. ඡණ්ඩාශෝක ධර්මාශෝකුනේ බනහලා නෙවෙයි. ශාන්ත දර්ශනේ සමනානංච දස්සන. ඔබ මනස කැළඹිලා මනස පීඩාවට පත් වෙලා ඔබ යන ආගමික මධ්‍යස්ථාන පන්සලකට සංසුන්ව සිටින හාමුදුරු දැකපුවාම ඔබට ඇති වෙනවා ශාන්ත පණිවිඩයක්. නික්ලේශී පණිවිඩයක්. ඔබේ මනස සංසුන් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි කියන්නේ. සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තම. ඊළඟට කාලේන ධම්ම සාකච්ඡා ඉස්සෙල්ලා කිව්වා කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා. ඔබ දැන් ගිහිල්ලා මේ ශ්‍රමණයන් ශ්‍රාවකින් හම්බෙලා මොනවද කරන්නේ? කාලේන ධම්ම සාකච්ඡා. ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වෙලාවල් වලට ඔබට ඇති වෙන ගැටලු පිළිබඳ ඩිස්කසින් ද ධම්ම. ඔබට ඇති වෙන ගැටලු පිළිබඳව ඔබ සාකච්ඡා කරනවා. මනස තියාගෙන ඉන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නෙට විසඳුම් හොයාගන්න. ඒක හොයාගෙන ඔබ සාකච්ඡා කරන්න. යන්න සුදුසු පුද්ගලයෙක් හොයාගෙන. සාකච්ඡා කරන්න. ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි වටින්නේ. කාලේන ධම්ම සාකච්ඡා කියලා කිව්වේ ඒකයි. හොඳයි. දැන් අපිට තියෙනවා 4 5 6 7. දැන් මම 7 වෙනි එක වෙනකම්ම කිව්වනේ. 4 නෙමෙයි. 4 1 2 3යි ළමා කාලේ 4 5 6 7
8 1 2 3 4 5යි. දැන් බලන්න තලස්තෑනි වෙනකොට මැචුව වෙනකොට අපි පෙන්ෂනය කෙනෙක් වෙනකොට අපි පෙන්ෂන් ගන්නවානේ. විශ්‍රාමික කියලා. අපි කියමු විශ්‍රාමික කියලා. විශ්‍රාමික කියලා කියන්නේ මෙතන ඉඳලා අපි ඒකට ලෑස්ති වෙනවා. දැන් මම මෙතන පටන් ගත්තේ 4 වෙනි එක මතකනේ උඩ පටන් ගත්තේ මාතා පිතු උපට්ඨානන්නේ. එතන ඉඳලා අපි ලෑස්ති වෙනවා අපේ ජීවිතේ මේ උඩට යනවා නෙමෙයි දැන් එනවා ටික ටික පහළට. එතකොට 4 වෙනි ගාථා 5 6 7 මේ සියලු මේවා ඇති වෙන්නේ මැදි වයසට. ළමා කාලේ කිව්වා. ඔන්න දැන් ඒ කියනවා මැදි වයස. මැදි වයසයි කියලා කියන්නේ විවාහ ප්‍රාප්තියේ ඉඳලා විශ්‍රාම ජීවිතේ වෙනකම්. දැන් විශ්‍රාමයි. කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා දැන් කියනවනේ යන තැනකට වැඩ කරගන්න ඕනේ කියලා ඔන්න දැන් දොර ඇරිලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? 9 වෙනි එක. ගාථාවේ 9 වෙනි එකේ තියෙන තපෝච්ච බ්‍රහ්මචර්යංච අරිය සත්‍යාන දස්සන නිබ්බාන සච්ච කිරියාච ඒතම් මංගල මුත්තමං. තපෝච්ච තපස ascetic life, giving up all the worldly pleasures. අපි ඔන්න අවතීර්ණ වෙනවා වානප්‍රස්ථ ජීවිතයට. ඒ අර මං කිව්වේ බ්‍රාහ්මණ බුද්ධ කාලීනව අර කොටස් තුනකට බෙදුවයි කියලා කියන ළමා කාලේ, තරුණ කාලේ, වෘද්ධ කාලේ දැන් මේ තියෙන්නේ. අන්තිම කාල පරාසයේ අපි සියල්ලන් ඇත්තරලා තපස ජීවිතයක් ගත කරනවා. අපිට පුළුවන් ඒක ගත කර. දුවදරුවන්ගේ යුතුයකම් ඉටු වෙලා, බිරිඳගේ යුතුයකම් ඉටු කරලා, භාර්යාවගේ යුතුයකම් ඉටු කරලා, ඥාතින් වෙනුවෙන් කරන්න ඕන යුතුයකම් ඉටු කරලා, මොනවාද යතුරු කැරලි නිගහ ගන්නත් ඒවත් ළමාලා පැටින්ට දීලා එමෙන්නේ නම් නේද? අපේ තියෙන දේවල් තියෙනවා නම් ඒවත් බෙදා හදාත් මේකට මේ ඇස් දෙක පිය වෙනකම් ඉන්න ඕනේ නෑ. තමන්ගේ යුතුයකම් ටික ඉටු කරුවාට පස්සේ ඒවා දෙන්න දීලා හිතින් නිදහස් වෙන්න. හිතින් නිදහස් වෙන්න. එහෙම නැති වුණොත් ළමා ලපටෙන් ඒත් දෙමව්පියන්ට සාප කරනවා. මෙච්චර වෙලත් වෙවුල ඉඳලත් මේ මිනිස්සයා තාම ලෝභකම තාම ගේලිුවේ නැහැ අර කෙලිුවේ නැහැ කිව්වේ අපිට කියනවා ඇහෙනවනේ. මොකටද? මොකටද? ඒව කරන්න නිදහස් වෙන්න හිතින්. තපෝච තපස ඊළාට බ්‍රහ්මචර්යංච අන්න අර ඉස්සෙල්ලා කිව්වනේ බ්‍රහ්මචාරි තේන්නාද? බ්‍රහ්මචර්යංච අපි අයින් වෙන ගෘහස්ත ජීවිතෙන් ඈත් වෙලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. අරිය සත්‍යාන දස්සනං එසේ තාපසෙක් ශ්‍රමණේක් හරි වෙලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන ගමන් අපි මොනවද කරන්නේ? තපෝච බ්‍රහ්මචර්යංච අරිය සත්‍යාන දස්සනං ආර්ය සත්‍ය. අරිය සත්‍යාන දස්සනං seeing the noble truth. අරිය සත්‍යාන දස්සනං දස්සනං කියන්නේ දර්ශනේ ආර්ය සත්‍ය noble truth. මම ඕක මං හිතන්නේ මංගල සූත්‍රයේදී මං කිව්වා නේද? සමාධිය ගැන විග්‍රහ කරන තැනේදී මුලින් ඔබට මතක් කළා. අරිය සත්‍ය. අරිය සත්‍යාන දර්ශනක්. ඊළඟට නිබ්බාන සච්චි කිරියාච. නිබ්බාන සච්චි කිරියාච. නිවන සාක්ෂාත් කර ගැනීම. නිර්වාණ අවබෝධය. Realizing the truth of bliss nibbana. That's ultimate truth. ඒක තමයි අවසානයේ. එතකොට පරලෝ ජීවිතයගේ දැන් මෙලෝ ජීවිතය සාර්ථක කරගෙන තපෝච බ්‍රහ්මචර්යංච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්ච කිරියාචේතම් මංගල මුත්තමක්. ඔන්න දැන් නවවෙනි ගාථාව ළමා කාලේ මේක වෘද්ධ කාලය මේක තමන්ගේ අවසාන කාලේ පස්චිම කාලේ පස්චිම කාලේ
අර කොච්චර ලස්සන බුදුහාමුදුරුවෝ මේ විග්‍රහ කරලා තියෙනවද? ගයි අපි මේවා ගැන හිතන්නේ නැත්තේ. දැන් ඔබට හිතන්න යමක් තියෙනවා. අපේ මුල්ම මාතෘකාව හිතන්න යමක්. මනසට ආහාරයක්. Food for the thoughts. මනසට ආහාරයක් හිතන්න. දැන් අපි නිබ්බාන සත්‍ය කිරියයි නිවන සාක්ෂාත් කරගත්තානේ. එතකොට මොකටද? අන්න එනවා 10 වෙනි එක. ප්‍රතිඵලේ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. ඔන්න ප්‍රතිඵලේ. The results of, if you realize the nibbana, what will happen to you? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති. එතකොට මේ ලෝක ධර්මතාවයන් පිළිබඳව when affected by worldly conditions, if one's mind does not tremble, that is free from sorrow, free from taint, safe from Mara's trap. That means defilements. පුට්ටස්ස ලෝක ධම්මෙහි ලෝක ධර්මතාවයන් තියෙනවා 8ක්. අෂ්ට ලෝක ධර්ම. අටලෝ දහම් කියලා අපි ලියමුකෝ. ලාභ අලාභ. යස අයස. ප්‍රශංසා නින්දා. ලාභෝ අලාභෝ ආයසෝ යසෝස නින්දා ප්‍රශංසා සැප දුක. මේවා තමයි ලෝක ධර්ම. අපි මේකට කැමති. මේ පැත්තට කැමති. මේ පැත්ත අකමැති. හැබැයි හැමදාම කැමැත්තේ ඉන්න බෑ. ලාභ නැහැ. අලාභ වෙනවා. ඉතින් හිටපු ගමන් අපේ ආර්ථිකේ නැති අඩු වෙනවනේ. ඒක තමයි ලෝක ධර්ම අපි මේකේ තේරුම් ගන්න. ලාභ එනවා. අලාභ එනවා. යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක අපට එනවා. අපි මේක බැලන්ස් කරගෙන ජීවත් වෙන්න ඕනේ. එතකොට පුට්ටස්ස ලෝක ධම්මේ යම් කිසි කෙනෙක් මේ අෂ්ටලෝක ධර්මයන්නේ චිත්තං යස්සන කම්පති. ඔන්න යස්ස චිත්තං කම්පති. යමෙක්ගේ සිත කම්පා වෙන්නේ නැත්නම් if one's mind doesn't tremble. මොකෙන්ද? මේ අෂ්ටලෝක ධර්මයන්ගේ. මොකද වෙන්නේ? අන්න ප්‍රතිඵලය අශෝක විරජ කේම. මේක තමයි these are the results. මොකද්ද මේ අශෝක කියලා කිව්වේ? free from sorrow. ශෝක නැහැ. ශෝක නැහැ. ඇයි? ශෝක කරන්න වැරද්දක් කළා නැහැනේ. ශෝක වෙන්නේ වැරදි කළා නන්නේ. දැන් මේ தත්ත්වයටපත් වෙලා අෂ්ටලෝක ධර්මයන්ගේ යා තේරුම් අරගෙන මේ අවසානයේ අර කිව්වනේ මොකද්ද ගාථා තපෝජ්ජ බ්‍රහ්මචර්යයන් චාරිය සත්‍යන දස්සන නිබ්බාන සත්‍ය ක්‍රියා චේතම් මංගල මුත්තමන් කියලා මේ ටික අපි එහෙම තේරුම් අරගෙන ඊට පස්සේ අරක මට ශෝක කරන්න දෙයක් මොකටද ශෝක කරන්නේ? ඇලෙන්නේ නැත්තම්. ඊළඟට විරජං රාජ්‍යං free from taint. අපි ඒකට කියන කෙලෙස්. ඊළඟට කේමං අශෝක නැත්තම් ඇලෙන්න තැනක් නැත්තම් අන්න එතන ക്ഷേම භූමිය. අබේ භූමිය. Free, we are safe. Safe from what? Safe from Mara's trap. Trap කියන්නේ උගුල. අපිට ക്ഷേම වෙලා නැහැ අද. අබේ නැහැ අපිට. බලාගෙන ඉන්නවා තොණ්ඩුව දාන්න. කවුද මාරයා? මාරයාගේ තොණ්ඩුවට අපි යහුවෙලා, උගුලට අපි යහුවෙලා. මොනවද ඒ උගුල මොනවද තොණ්ඩුව? කෙලෙස්. කෙලෙස්. දැන් නිවන් සාක්ෂාත් කරගත්ත පුද්ගලයාගේ සිත තුළ කෙලෙස් නැත්තම් එයා ക്ഷേම. අභය නිර්භයව ජීවත් වෙන මට බය වෙන්න දෙයක් නැහැ. සමහර අයත් කියන්නේ මම මැරෙන්න බය නැහැ. චණ්ඩිකමට නෙවෙයි සිතේ සතුටක් තියෙනවා. දැන් පැහැදිලිව පේනවා නිවන් අවබෝධ කරගත්ත පුද්ගලයාගේ මානසික ස්වභාවය මොකක්ද කියන එක. එහෙනම් මංගල සූත්‍රයේ අපි ඉගෙනගෙන තියෙන කාරණා හොඳට තේරුම් අරගෙන අපි මේ අනුව
අපේ ජීවිතේ මංගලයක් බවට පත් කරගන්න අපි උත්සාහ කරන්න. මේක තමයි අපිට උවමනා කරන්නේ. අපි මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි කොච්චර හිසේ කෙස් ගානට මංගල සූත්‍රයේ සජ්ජායනා කරලා ඇති කියවල ඇති තේරුමක් නැතුව කරන්න දෙයක් නැහැ. දැන්වත් අපි තේරුම් අරගෙන මේසා ශ්‍රේෂ්ඨ ධර්මස්කන්ධයක් ගැබ්බෙලා තියෙන මේ මංගල සූත්‍රයේම අපේ ජීවිතේ සකස් කර ගන්නට අපට අත්පොතක් බවට පත් කර ගන්නට අපට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මංගල සූත්‍රය ඇසුරෙන් අපි කරපු ධර්ම සාකච්ඡාව තුළින් උපදවගත්තා සීල පුණ්‍ය ශක්තියින් අපටත් අප නමින් මේ පරලෝකීය සිළු ඥාතීන්ට දෙවියන්ටත් ඔබ අප සෑම සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. මේ වැඩසටහන් ඔබේ දොරකඩට ඔබේ නිවහනට ගේනට සත්කාරයෙන් අපට උදව් උපකාර කරන නදුළු මල්ලිටත් නංගිටත් සිතක් වේවා, ශාන්තියක් වේවා, යහපතක් වේවා, නිරෝගී වේවා, නිරෝගී වේවා, නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.